නින්දද හිසර වැඩි පැලෙන හද නංවන දුක්ඛි ඔබට ඇසෙනවද චන්දන මල් අතුලා හැටියාලට කන්ද කපා ආයන්න් මේ අනන්ත අහසයට අපේම පුංචි ලෝකවල දිවිගෙවන අප අපේ ජීවිත ගැන මොනතරම් හීන දකින්නවද? ඒ හැම හීනයක්ම හැබෑවන්නේ නැහැ. ඒ වුණාට ඒ හීන අපේ ජීවිතවලට හුස්ම පොදක් පිබිනවා. ජීවත් වෙන්න ආසාවක් ඇති කරනවා. සුරංග කුපිට නැගි නීල වලාකුළු ගුවන් ගැදින් ඔබ ඇදෙන වෙලේ සුරංග කුපිට නැගි නීල වලාකුළු ගුවන් ගැදින් ඔබ ඇදෙන වෙලේ පිබිදුණු දැසින් බලා හිඳිමි මම පිබිදුණු දැසින් බලා හිඳිමි මම කුසුම් සිනාකෙන් අද පුරවා අපේ ජීවිතවල සියල්ල විසඳන්නේ වර්තමානයේ නෙවෙයි. අපට බරසාර හැඟීමක් ආශ්වාදයක් ගෙන දෙන්නේ මේ මොහොතේ සිතවිලිම නෙවෙයි. අපට මිහිරියාවක් ගෙන දෙන්නේ අතීත සිහින. අතීත සිහිනත් අතීත සංකාවත් අතරින් අද දක්වා ගලන හැඟුම් ධාරාවක්. සිහින් චෝකයකුත් මුසුණු ඒ අතීත සංකාව අපේ හදපතුලේ අනාගත සුබ සිහිනයක පහන් නෙලි දල්වනවා. මෙතුවක්කල් මුව මණ්ඩල වසා සිටි අන්ධකාර කළු පටින් මුදා මෙත් මිනිස් පහනින් පහන් කරනු මැන මෙත් මිනිස් පහනින් පහන් කරනු මැන අනාගතේ මම් පෙත පාදා සුබ සිහින හිතේ පුරවාගෙන අපි ඈත නිම්නයක් දෙස බලා ඉන්නවා. නිරතුරුවම ගලාගෙන යන කාලයේ ඉදිරිපිට අප එසේ බලා සිටින්නේ ආදරේන තෙක් ජීවිතයෙන් නොමියන මිහිරියාවක් ළඟා වෙන තෙක්. ශ්‍රී ලංකාවේ 40-50 දශකය කියන්නේ සංක්‍රාන්තිය සමයක්. සමාජ දේශපාලනික වශයෙන් ගත්තත් කලාත්මක ක්ෂේත්‍රයෙන් ගත්තත් ඒ පරිවර්තන සමය ඉතාමත් තීරණාත්මකව ලංකාවේ අනාගතයට බලපෑවා. ඒ කාලය තුල ඇතිවෙච්ච සාහිත්‍ය සංවාදය. ඒ කියන්නේ විශේෂයෙන්ම නිදහසෙන් පස්සේ 1956න් විතර පස්සේ ඇත්තටම මේ සෑම ක්ෂේත්‍රයකම කලාකරුවන් උත්සාහ කළා තමන්ගේ නිර්මාණ කරන මාධ්‍ය තුල කිසියම් ආකාරයක දේශීයත්වයක් හොයාගෙන යන්න. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ වශයෙන් මට සලකන්න පුළුවන් ගන්නේ ඒ කාලේ. අපි 60 දී අපි ශිෂ්‍යයන් ලෙස මේ සාහිත්‍ය ඇසුරු කරනකොට දෙවන්ත සාහිත්‍යදරයන් ගණනාවකින් පෝෂණය වෙලා තිබුණා 50 දශකයේ. සහ අපි අමතක කරන්න ඕනේ 56 තිබු සංස්කෘතික පෙරලියත් එක්ක ආපු සිංහල ප්‍රබෝධය, සාහිත්‍ය ප්‍රබෝධය මේ සියල්ල අපට අපේ පසුබිමේ තිබුණු පැනෝරාමාවක් බඳුයි කියලා මට කියන්න. අපි මඩවල අයියා කියලා තමයි මම කිව්වේ. පස්සේ කාලයක මඩවල මහත්තයාට ශ්‍රී ලංකා ගීත නිබන්ධක සංසදයක් ඇති වුණා. එතුමා ආරම්භක වශයෙන් මුලින් ඉඳලම හිටපු කෙනෙක්. දැනගෙන හිටියේ මගේ හොඳ මිතුරියක් හිටියා ගුවන් විදුලියේ ගායිකාවක්. ළමා වැඩසටහන් වල ගායනා කරනවා.
සමහර දවස්වල තනියම යන්න බෑ කියලා මාවත් එක්කගෙන ගියාම මේ මට මඩවල මුණ ගැහිලා තියෙනවා. මඩවල රත්නායක කියන සාහිත්‍යවේදියා නිර්මාණ ක්ෂේත්‍ර 4ක් නැත්නම් 5ක් ඉතා පැහැදිලිව ඔහුගේ නිර්මාණ සාහිත්‍ය නිර්මාණ චාරිකාව තුළ අපිට දකින්න පුළුවන් එකක් තමයි නවකතාව, කෙටි කතාව, කවිය, ගීතය සහ පරිවර්තන කලාව කියන එක. එතකොට අපිට මතුවී පෙනෙන්නේ එතුමාගේ ශක්තිය, එතුමාගේ නිර්මාණ කෞශල්‍ය මතුවී පෙනෙන්නේ ගීතය තුළ. රන් සිකිපිල් විදා ඔකඳ සඳයි නටන්නේ සඳකත් මිනි විලට වරින් මොනර කිකිලියේ රන් සිකිපිල් විදා ඔකඳ සඳයි නටන්නේ සඳකත් මිනි විලට වරින් මොනර කිකිලියේ. ඒ හුඟ කාලයකට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් උත් ඇවිල්ලා අවුරුදු 2ක් විතර ගියාට පස්සේ ඉතින් නිකන් සාමාන්‍ය මුණ ගැහිලා තියෙනවා කලාතුරකින් අහම්බෙන් මේ ඊට පස්සේ තමයි මේ මට විවාහ යෝජනාවක් කළේ. මම හිතන්නේ 1978 විතර වගේ 78 නැත්තම් ඊට ඉස්සෙල්ලා අපිට ගොමනාවක් තිබුණා අපිට ඇත්තටම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න නැත්තම් මොකක් හරි ඒ වගේ දෙයක් ඉගෙන ගන්න ආසාවක් තිබුණා. මට මතකයි අපච්චි ආපහු යකන් ගියා මේ ගුවන්විදුලි සංස්ථාවේ ඔය කැටිගත කරන ස්ටුඩියෝ එකකට. ටික වෙලාවක් මම ඔක බලාගෙන හිටියා. මම හිතන්නේ මේ පණ්ඩිත අමරදේව මහත්මයාගේ සින්දුවක් මට මතක හැටියට රෙකෝඩ් කරනවා. ඉතින් ওই වෙලාවේ ඕක ඉවර වෙලා මගෙන් ඇහුවා මේ වඩාත්ම කැමති කොයි භාණ්ඩයටද කියලා. ඉතින් මං කිව්වා අර වයලින් එක දිහාට ඇඟිල්ල දික් කරලා කිව්වා මට ඕනේ අන්න අරක කියලා. ඉතින් ඊට පස්සේ වයලිනියක් මට අරන් දුන්නා. ඉතින් එදා ඉඳලා තමයි මම වයලින් ගහන්න පටන් ගත්තේ. ඉතින් ඒක අද වෙනකන් ඇවිල්ලා මම දැන් අවුරුදු 30 ගාණක් වෙනවා මේ ශාස්ත්‍රයේ. අද මම ශාස්ත්‍රීය වයලින් වාදකයෙක් විදිහට තමයි හැමෝම දකින්නේ. පුවත්පත් කලාවේදියෙක් හැටියට ජීවිතය ගත කරන මඩවලේ රත්නායක පසු කාලීනව ජාතික ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා. මං හිතනවා ඔහුගේ ආත්මය අවදි වෙන්නේ ඔහු ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයෙක් හැටියට වැඩ බාරගත්තයින් පස්සේ කියලා. මේ කවීන් සහ ගීත රචකයන් අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ මුල් අවදියේ. ගීතය හුදු විනෝදාස්වාදය අරමුණු කරගත්ත කලාවක්. නමුත් මේ මානවසිංහ, මඩවල රත්නායක, මහගමසේකර වගේ නිර්මාණකරුවන් ඔවුන් කවීන් ඇත්තටම. ඉතින් මේ කවීන්ගේ කවි ශක්තිය ගීතයට ගලා ආවා. අමරදේව මඩවලේ රත්නායක කියන මේ සුසංයෝගයෙන් ඇතිවන නිර්මාණ මං හිතනවා අපේ රටේ ගීත සාහිත්‍යයේ සුවිශේෂ කඩයිමක් සටහන් කළා කියලා. මට හිතෙනවා වාසනාවන්ත රචකයෙක්. මොකද අමරදේවයන් වැනි වාසනාවන්තම අදටත් ජීවත් වෙන අපි හැම විටකම පතන්නේ අපෙත් ආයුෂ අරගෙන ජීවත් වෙන්න ඕන කියලා. ඒ වගේ මහා පුරුෂයන් ආශ්‍රය කරන්න ලැබුණු කෙනෙක් තමයි. ඒ ආభాසය තියෙනවා. මම හිතන්නේ තව කිව යුතුයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර තිබුණා. රුසියානු ලේඛක ඉවාන් ටර්ගෙනිව් රුසියානු ජීවිතය අත්හැරලා ප්‍රංශයේ ජීවත් වෙන්න යනවා. මේ ප්‍රංශයේ ජීවත් වෙන්න ගියාට පස්සේ ඔහු ප්‍රංශ භාෂාව ඉතාමත් හොඳින් ව්‍යක්ත ලෙස භාවිතා කරන්න පුළුවන් තරමට ප්‍රංශ භාෂාවට හුරු වෙනවා. හැබැයි ඔහු ජීවිතයේ දවසක කියනවා තමාගේ ජීවිතයේ සංවේදනා, දුක්, සතුට ආදිය බෙදා හදාගත්තේ තමන්ගේ රුසියානු භාෂාවෙන්, එහෙම නැත්නම් තමන්ගේ මව් භාෂාවෙන්. ප්‍රංශ භාෂාව ඔහු භාවිතා කළේ sannivedana මාධ්‍යයක් හැටියට පමණයි කියලා. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා
කවර හෝ රටක මාතෘ භාෂාව එහෙම නැත්නම් මව් භාෂාව ඒ රටේ මහා සම්ප්‍රදායට අයිති වෙනවා කියන එක. නලමුදු සුවඳ විඳ ගන්නට ගියක් පරෙ පළඳින තමාහිරු යන විට අවර ගිරෙන් අලමිති තුනු මල් පැණි බොනු දිස්තිව වද එහි පවතින්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය. ඒ ලිංගිකත්වය ශෘංගාරාත්මක භාවය හැබැයි එය සංගවලා තියෙන්නේ. ධ්වනිත කරන්න ව්‍යංගයෙන් කියන්නේ අංගලා තියෙන එක තමයි එහි රසය. අනංග තමයි බඹරා කියලා සංකේතවත් කරන්නේ අනංගගේ වාසභවනයේ නිර්ත දිශාව. මඩවල අයියාගේ මම ඇහුවම ඔහු තමයි එහෙම පැවසුවේ. දැන් මේ කියන පද්‍ය පාද එලෙසින්ම ඒ කියන්නේ තරම් අතිශය සමීප ලෙස කුඹායක් ආකාරය කියන ශාන්ති කර්මයේ ගුරුගේ මාලාව කියන පෙළපාලියේ අන්තර්ගතයි. ලෙඩකල දේවතා කොතැනක ගියත් වරෙන් අහසේ ගොසින් අහසේ සඟ වුණත් වරෙන් පොළවේ ගොසින් වැලියට සඟ වුණත් වරෙන් ආදී වශයෙන් ඒ රිද්මයම ඒ ආකාරයටම ඒ රිද්ම රටාවම තමයි මේ ගීතයට මේ ගීත රචකයා යොදාගන්නේ. මගේ හිත්ගත් ගීතය චිත්‍රපටවලට ලියූ ගැටවරෝ චිත්‍රපටයේ සීන හතක් මැද විමනක් සැදුනයි කියන අමරදේව සහ ලතා වල්පොල දේවතාවකදී ගායනා කරන ගීතය. ඒක ඉතාම සිනමානු රූපී ගීතයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද ඒ රූපරාමු සමග බැඳෙන ගීතයක්. සීන හතක් මැද විමනක් සැදුනයි සිව්පද ආකෘතියේ ගීතයක් හැටියට සීන සතක් මැද නිර්මාණය කළත් ඒ ප්‍රස්තුතයට අනුගතව යමින් පළවෙනි අන්තරා සහ දෙවෙනි අන්තරා ඒ මූලික ආකෘතිය තත්වාකාර ආකෘතිය බිඳලා ඔවුන් ඒක විසිරණය කළා අත්දැකීමට සමපාත වන ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරනවා. ಭಾರತයේ ඉඳලා ආපු රතනජංකර් පඬිතුමා මෙහි මේ ගායක ගායිකාවන් ගුවන්විදුලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කරන්න ආවා. රතනජංකර් පඬිතුමා ඉතා පැහැදිලිව කිව්වා අපිට අපේ කියලා සංගීතයක් නිපදවා ගන්න පුළුවන්. වන්නම් අෂ්ටක සිව්පද ස්තෝත්‍ර පිරිත් මේවා තමයි අපේ සංගීතය. එතකොට මේවා ආශ්‍රයෙන් අපිට දේශීය සංගීතයක් නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා කියලා එතුමා කිව්වා. දැන් මේ ප්‍රකාශය ඇත්තටම මඩවරත්නායක මහතා තමන්ගේ මුල්ම ගීත සංග්‍රහය උපුටා දක්වලා තියෙනවා මේ එතුමාගේ දේශනේ කොටස් කීපයක්. ඔහු මේ අමරදේවයන් සමග මේ පරිශ්‍රණය සිද්ධ කරන්නේ හුදෙක් සාහිත්‍යවේදියෙක් එහෙම නැත්නම් ගේයපද රචකයෙක් හැටියට පමණක් නෙවෙයි. ජාතික සංගීතයක් ඉස්මතු කර ගැනීමේ අරමුණින් ජන සංගීත නාද රටා පිළිබඳව විමර්ශනය කරමින් තමයි ඔහු මේ පරිශ්‍රණයට එළඹෙන්නේ. ඒකේ පවතින හේතුව එතන ජන සංගීතය නාදමාලාවන් පමණක් නෙවෙයි ඒවා ඉතාමත්ම සාර්ථකව ලෙස පෝෂණය වෙලා තියෙනවා උතුරු ඉන්දියානු රාගධාරි සංගීතයේ රාග. ඇති පොරකා කරති තඳරි ශෝක කඳුළු රූරා රැගිරේ. එතුමාගේ නිර්මාණ ජීවිතය ආරම්භ වෙන්නේ 1946 දී. 46 දී එතුමා පෙම් අමා කියලා කවි පොතක් ලියලා තියෙනවා. අද ඒ පොත නැහැ. ඒ පොත එතුමා ළඟවත් තිබුණේ නැහැ. මඩවලේ රත්නායක කලාකරුවා මටම අඳුරගන්නේ ඔහුගේ නිර්මාණ වලින් මගේ පාසල් ගියේ. මම හිතන්නේ මම පස්වෙනි ශ්‍රේණියේ වගේ වෙන්නේ නැති ඔහුගේ රොබින්සන් ක්‍රූසෝ කියන පරිවර්තනය කියවනකොට. ඉතින් ඒ කාලේ හරිම ශිෂ්‍යෙක් හැටියට ඒ කෘතිය කියෙව්වට පස්සේ අපූර්ව ආස්වාදයක් ලැබුණා. මම ඔහුගේ නිර්මාණ සම්බන්ධව සාකච්ඡා කරලා තිබෙනවා. මඩවලේ රත්නායකයන් පිළිබඳව මගේ බැඳීම එහෙම නැත්නම් මගේ ඇගීම එන්නේ ඔහු ඒ කාලවකවානුවට සමපාතව
ඒ සමකාලීන චරිතයක් හැටියට ඒ කාලය විසින් ඉල්ලා සිටින චරිතයක් හැටියට ඔහු සාහිත්‍ය ශාස්ත්‍රයේ මතුවීම. හීන අතක් මැද විමලක් සැදුනයි ඒක අනුසුව තේසුන විලුනයි. අලුත පිබිදෙන ගොවි ජනපදයක හිරු රැසින් දිලෙන ජීවිතයත් ගමෙන් නගරයට එන ගැමි තරුණයෙකුගේ විපර්යාසයට ලක් වූ ආත්මීය ජීවිතයත් අතර එළිය සහ අඳුර දෙස සියුම් බැල්මක් හෙළූ අක්කර පහ මඩවල එස් රත්නායකයන්ගේ සිනමාවට නැගුණු එකම නවකතාවයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඒ හැලහැප්පෙන ගැමි වටිනාකම් වල රුවගුණ කළු සුදු රූප රාමුවල සිත්තම් කළා. උඹ ආවද? තාත්තේ මේ මොකද? අපට ඉඩම් වගේක් ලැබුණ මිනිපෙන්. ඉතින් හෙට එහෙ පදිංචියට යනවා. එතකොට මේ ඊට කඩ මේ අවි කොල්ල දාන්න බැරිය? ඇයි? මේ ගමේ ඉන්නවට වැඩිය වෙන කොහේ හරි අනේක හොඳයි. මිනිපෙන් ලැබුණේ ආණ්ඩුවේ ඉඩම්ද? ඔව්. ඒව ලැබෙන ඉඩකඩම් නැති අයට නේද? ඔව්. ඒ වුණත් මටත් අක්කර 5ක් ලැබුණා. ගොවි ජනපදයකට ගිහිලා ජීවත් වෙන පවුලක තරුණයෙක් නගරයට පැමිණ නගරයේදී ඔහු නාගරික තරුණයෙක් සමග පෙමින් බැඳී ගමේ තරුණිය ගමේ පෙම්වතිය නැත්නම් ඒ තමන්ගේ හිතවතිය අමතක වීමේ ප්‍රවෘත්තියක් අරලා ලියුණු කතාවක්. අක්කර 5 නවකතාව ඉතා ජනප්‍රිය සාහිත්‍ය කෘතියක් බවට පත් වෙලා තිබුණා. මේකේ මඩවලිස් රත්නායකගේ සමාජ දේශපාලන චින්තනය යම් තාක් දුරට පිළිඹුවන නවකතාවක් ලෙස දකින්න පුළුවන් අක්කර 5. මොකද ඔහු වෙනත් විෂය පතයන් තමයි විශේෂ ශාස්ත්‍රයන් තමයි ඔහුගේ කෙටි කතා නවකතාවලදී ඇසුරු කරලා තිබුණේ. අක්කර 5ත් අපි මේ විදිහට කියවලා ඒ ගැන එක එක්කෙනාගේ මත සාකච්ඡා කරා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් අක්කර 5 ගැන ගොඩාක් හැමදෙනාගේම ලොකු උනන්දුවක් තිබුණා. කොහොමද සඳවති? මම බලාගෙන හිටියේ මල්ලි ආවිද කියලා. මොකෝ මල්ලි සඳවති අමතක කළා දැම්මේ? මං අමතක කරුවේ? මොකද නැත්තේ? මුලින්ම මට ඔලියම මල්ලි සඳවතිය මතක් කරලා ඉවලා තිබුණා. එච්චරයි. එබඳු කතාවක් ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නැගීම පිළිබඳ ආරංචිය අපිට ඒ කාලේ අපට විශාල උද්‍යෝගයක් ඇති කරා. කොහොමද මේ චිත්‍රපට ගත කරන්නේ කියන එක. නමුත් ඇත්තටම අක්කර 5ටත් චිත්‍රපටයටත් හොඳ ජනප්‍රසාදයක් හිමි වුණා ඒ අවදියේ. මම හිතනවා මඩවලිස් රත්නායකයන්ටත් අක්කර 5 සිනමා කෘතිය අමුතු ආලෝකයක් ලබා දුන්නා කියලා. මං ඉගන්නේ. ඇයිසේනි හිම කියන්නේ? දවසක් ඔයාමනේ කිව්වේ මට ගැළපෙන කෙනෙක් හොයාගන්න කියලා. නෑ. මොනට තරහ වෙන්නේ? ඔයා බොරු නේද කියන්නේ? කිව්වත් ඇත්ත කිව්වත් දැන් වැඩක් නෑනේ. යන් ගෙදර. ඔයා යන්න. මම පස්සේ එන්න. මඩවලිස් රත්නායකයන් පිළිබඳව අපිට කතා බහ කළ යුතු වන්නේ ඔහු ගැමි චරිතයක් වනවා හා සමානවම ඔහු කාලයේ සලකුණක් වීම. විශේෂයෙන් අපි දිගු ගමනක් යනකොට අපිට මන් සලකුණු හම්බ වෙනවා. මේ මන් සලකුණු වල අපිට තිබෙන වැදගත්කම තමයි කාලයෙන් අවකාශයට යම්කිසි ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම. මඩවලිස් රත්නායකයන් පිළිබඳව මට කියන්න තිබෙන්නේ කාලයේ සලකුණු ඉතා මනාව කැටයම් කළ විසල් මං සලකුණක් තමයි දේශීය සාහිත්‍ය ශාස්ත්‍රයේ මඩවලිස් රත්නායක කියන්නේ. මම දැන් අද වයලින් වාදන ශිල්පියෙක් විදිහට එදා මම බොහොම වෙලා අරගෙන බොහොම වෙලා පැය ගණන් ගෙදර වයලිනේ අභ්‍යාස කරා. ඉතින් මේ අභ්‍යාස කරන වෙලාවට ඕක බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා. ඉතින් රාගධාරි සංගීතය අපි වාදනය කරන්නේ. මේ රාගධාරි සංගීතය අහගෙන ඉන්නකොට මම එතුමාට තිබුණා රාගධාරි සංගීතය පිළිබඳ අවබෝධයක් තිබුණා, රුචිකත්වයක් තිබුණා. මම හුඟක්ම ප්‍රිය කරන ගීත වලින් එකක් තමයි සැඳෑ කළුවර.
මොකද ඒ ගීතයේ යම් ස්නේහය පිළිබඳව යම් කිසි හැඟීමක් යන්තමට මතු කරනවා. නමුත් ඒකේ අදහස් වචනවලට හරියටම දාලා නෙවෙයි කියන්නේ. ගායනේ නිකන් රහස්‍ය විදියට තමයි කියන්නේ. එතකොට හිතාගන්න බෑ මේ කතා කරන එක්කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා හිතන්නත් බෑ. කොහෙද මේ ළඟද ඒ අනිත් පුද්ගලයා ඉන්නේ ඈතකද ඉන්නේ එහෙම දෙයක් හිතාගන්නත් බෑ. ඒ වගේ ඊටාම සියුම් විදියට ඒ ආකල්ප ගොනු කරලා ලස්සන කෘතියක් හැටියට ඒක නිර්මාණය කරලා තියෙනවා. සැඳෑ කළුවර කුරගගාවිත් කියන යෙදුම ඔහු ඉතා ව්‍යක්ත ලෙස භාවිතා කළා අපිට ගීතය ඇතුලේ සැන්දෑව කියන කාරණය තිබෙන අඳුර අන්ධකාරය සහ යම්කිසි විදියක ශෝකජනක භාවය ඉතාමත් කදිමට ඔහු නිරූපණය කළා තිබෙනවා. සැන්දෑ කළුවරේ තිබෙන ගුප්තභාවය ඉතා කදිමට චිත්‍රණය කරමින් ඔහු මේ කුරගගා කියන යෙදුම පාවිච්චි කළා. කාලවර්ණ ගවයන් සමූහයක් අඳුර වෙසින් තමන් කරා පැමිණෙනවා කියන ඒ සංකල්ප රූපය අපිට ඔහු මවා පෙන්වනවා. රාගවල එන ස්වර රටා ඒ රාගවල තියෙන සම්භාව්‍ය ලක්ෂණ අර ගීතවලට ගීත හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගැමි අදහස ගැමික වශයෙන් එතුමා ප්‍රකාශ කරන අදහස ඊටාම සියුම්ම සූක්ෂම ලෙස ප්‍රකාශ කරන්න හොඳ ශාස්ත්‍රීයමය පසුබිමක් තියෙන සංගීතයක් භාවිතා කරලා තියෙනවා. කාව්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එතුමා මාර යුද්ධය ඒ වගේම ඊට පස්සේ හීන හතක් මැද සහ මම දෙක්වීම කියලා කාව්‍ය සංග්‍රහ 3ක් රචනා කළා. දැන් මාර යුද්ධයේදී කියන්නේ ඒකේන ඇතම් රචනා බැලුවොත් එකම පුද්ගලයෙකුගේ භාව සංවේදනා හැටියට හැඳින්විය හැකි තරමේ ඒ කිසියම් පුද්ගලානුභූතික ස්වරූපයක් දකින්න පුළුවන්. ඒ වගේම කොළඹ යුගයේ කවියට නෑකම් කියන රචනාත් කීපයක් මේකේ තියෙනවා. හීන හතක් මැද කියන කෘතියට එනකොට තුමා තනිකරම ඒ කාලේ ප්‍රචලිත වෙච්ච නිසඳස් නමින් ප්‍රචලිත වෙච්ච මේ සාහිත්‍යාංගයේ කෙරෙහි දැඩි ආසක්ත භාවයක් තිබුණු බව පැහැදිලි කරන කෘතිය තමයි හීන හතක් මැද. ඒවැ තියෙන භාෂා ශෛලිය, ඒවැ තියෙන ගැමි වදන්. දැන් බැලුවොත් ඒ ගමට ගිහිල්ලා ඒ කියන භාෂාව ඒ පාවිච්චි කරන වචන මොකක්වත් නැහැ. හැම දිනාම ඉංග්‍රීසි කෑලි දාලා සිංහල කතා කරනවා. සමහරවිට මට අහන්න වෙනවා මොකද්ද හොස්පිටල් කියලා අහන්නත් හිතෙනවා. ක්‍රමයෙන් වෙනස් වන විපර්යාසයට භාජන වන සමාජයත් එක්කලා මේ ගැමියන් අත්විඳින විස්සෝපය, ගැමියන් මේ විපර්යාසයට කොහොමද ගොදුරු වෙන්නේ, කොහොමද මේකට මුහුණ දෙන්නේ, ඒ අයගේ ආධ්‍යාත්මික වශයෙන් ඒ අය මේකත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, මේ කියන කාරණා බොහොමයක් නවකතා කෙටි කතාවල දකින්න පුළුවන්. කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා, අදේ ලැබුම් ගත් බමරුන් රොනට වඩිනවා, රේණු තලා මල් නොතලා උම් පැණි බොනවා, මගේ තෑත මට නොකියා කරදර දෙනවා. වුමනා කරපු එක දෙයක් තමයි අපටම ආවේනික වුණු සංගීතයක්ද අවශ්‍ය. උත්තර ಭಾರತೀಯ සංගීතයේ ඇතැම් අංගෝපාංග උකහා ගනිමින්
ස්වදේශික සංගීතයක් ගොඩනගන්නට කියන එකයි. එතකොට ඔහුට විශේෂ තනතුරකුත් තිබුණා වැඩසටහන් නිෂ්පාදක ජන සංගීත කියලා. ඒ අවස්ථාවේදී අමරදේවයන් සමග ඔහු කළේ අර ගැමි ගායනා වලට ඒ තනු ඒ සංගීත ආකෘති පාවිච්චි කරලා අලුත් රචනා හැදුවා. දැන් රන්වන් කරල්සලේ සංසුන් කමින් බරව සිල්ගත් සිතින් යුතු කතසේ කියලා කියන්නේ ඒ ජන ගායනා කියන ඒ අමරදේවයන් සමග දෙවනුවතාවට ආරම්භ කරපු වැඩසටහන් මාලාවේ ටිකිරිලියා කියන සංගීතාංගය. දැන් මේකෙදි කරේ අර ජනගීත අනුව අරගෙන අලුත් රචනයක් ලිව්වා. රන්වන් කරල් සැලේ සංසුන් කමින් බරව සිල්ගත් සිතින් යුතු කතසේ තුරංගා වන්නම කියන්නේ ජංගමශීලී එහෙම නැත්නම් චලන රූපී වන්නම. තුරංගා එහෙම නැත්නම් අශ්වයාගේ ගමන තමයි මේ වන්නමේ සටහන් වෙන්නේ. නමුත් මඩවලේ රත්නායකයන් මේ ආකෘතිය මේ සාහිත්‍ය කෘතිය යම්කිසි විදියකට ශීල සමාධිය එහෙම නැත්නම් තන්පත් විලාසය මතු කරන එහි ප්‍රතිපක්ෂයට පරිවර්තනය කරනවා. මේක මම හිතනවා කාලානුරූපවත් සාහිත්‍යමය වශයෙන් ඉතාමත් අභියෝගාත්මක කාරණයක්. ඉතින් ඇත්තටම 955 දී WF විමලසිරි කියන සංගීතවේදියාත් එක්කලා මේ ජනගායනා කියලා වැඩසටහනක් එතුමා ආරම්භ කරනවා. මේකේ අරමුණු උනේ සාම්ප්‍රදායික ගැමි ගායනා ඒ ආකාරයටම කිසියම් විදිහකට සංගීතමය ආකෘතියක බහලමින් ඒක ඉදිරිපත් කිරීම. ගායනා හැටියට. නමුත් මේකට විවිධ විවේචන එල්ල වුණා. ඒ නිසා එතුමා මේ වැඩසටහන නතර කළා දැම්මා. වනගතෙහි සියොතුනගේ මිහිරිගී රස වැළඳ ගහවැලද පිපුණා. බින්දු බින්දු රන් කුමර මාලා බන්දා ගෙල වට කුමරි ලතාවට කන්දෙන් පාවි ළඟට බසිනා රන්වන් රන්වන් මගේ රන් කිකිලි රන්වන් රන්වන් රන් කිකිලි. ඔහු දුටුවේ සරල එහෙත් සුවිසල් ගැමි දිවිය. උතුරායන කරුණ රසයක් හා චමත්කාරයක් සමග අපට තිල්න කරන්නට තරම් ඔහු ලාංකීය ජනරසිකත්වයට දයාබර වුණා. නරුබයියාට ලංකාවේ පරිවර්තනය කරලා තියෙන 3 දෙනෙක්. එක්කෙනෙක් ජී.බී. සේනනායක, අප්‍රකට පරිවර්තනයක් තියෙනවා බීමන ප්‍රේමතිලකගේ. වඩා ජනප්‍රිය පරිවර්තනයක් වුණා ජී.බී.ගේ සම ඊළඟට මඩවලේ රත්නායකගේ. මඩවලේ රත්නායක රුබයියාට පරිවර්තනයේ ඔහු එහි පෙරවදනේ කියනවා මම මේ පර්සියානු ශෘංගාරාත්මක කාව්‍ය මම මගේ ජන කවි භාෂාවෙන් තමයි මම පරිවර්තනය කරන්නේ කියලා. ඔහු පෙරවදනේම ඔහු ඒක නිර්භීතව කියනවා. රුබයියාත් සිංහලට නැගීමේදී මා වඩාත් උත්සාහ ගත්තේ කවි සමය රැකීමට නො අදහස් ප්‍රකාශ කිරීමට. මේ නිසා සමහර කවි ගැමි ගීමෙන් ලියන්නට මට සිදු විය. එසේ වුවත් මෙහි ඇති සෑම කවියක්ම තාලයක් අනුව ගායන්නට පුළුවන්. දැන් රුබයියාට් කියන කාව්‍ය ලංකාවේ ගැමි භාෂාවට පරිවර්තනය කරනවා කියන එකම මඩවල රත්නායකගේ ලේඛන විලාසය මොකද්ද කියන එක ඔහුගේ දැක්ම මොකද්ද කියන එක ප්‍රකට කරන කාරණයක් හැටියට අපිට දකින්න පුළුවන්. මට හිතා ගන්න බෑ මේ රොබින්සන් ක්‍රූසෝගේ චරිතය පරිවර්තනය කරලා තිබිච්ච විලාසය මඩවලේ රත්නායක පුංචි අපට කියන්නේ ගවේෂණශීලී මේ මිනිහෙක්ගේ චරිතය නිරූපණය විදිහේ භාෂාවකින් ඔහු නිර්මාණය කළා තුනේ ඒක ඊටාම හිත් ගත්තා. මේ අවදි වෙනකොට තිබුණු එක සාහිත්‍ය රැල්ලක් තමයි විදේශීය සාහිත්‍ය ආభాෂය ලබාගෙන ඒ ආශ්‍රයෙන් ග්‍රන්ථකරණයට පෙළඹීම. එතනට ජපාන් වෙන්න පුළුවන්, රුසියානු වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්. මේ ඇතැම් නවකතාවල ආభాෂය දැඩිව ලබා ගත්තා මේ ආඛ්‍යාන ශෛලීන් ලෙස අපේ ලේඛකයන්. නමුත් මඩවලේ රත්නායකයන් එම ග්‍රන්ථ නොකියුවා කියන එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. ඔහු හොඳින් කියපු කෙනෙක්. ඔහු හොඳ පාඨකයෙක්. එහෙත් ඔහුට අවශ්‍ය වුණේ නැහැ
ඒ ආකෘතියෙන් කරා යන්නේ. ඔහු ආපහු ගියේ ගම. කල පැලත වී හේනේ ලගින්නේ පාළුව හෙමින් මගේ පැලටත් ඇදෙන්නේ මේ අතකයි සඳ අහසේ පිපෙන්නේ මා සිත ළඟට මැණිකේ පිය නගන්නේ ඔහු කොයිතරම් දුරට මේ තරුණ දක්ෂකම් හඳුනාගත්තද කිව්වොත් යවන සමාජයේ වැඩසටහනකින් ජයලත් මනෝරත්න වගේ තරුණෙක් ඔහු නාට්‍ය විතරයි රඟපාලා තිබුණේ. ඔහුට ගීතයක් ගායනා කරන්න අවස්ථාව සැලසුවා. ඒ ගීතය ලියන්න කියලා කිව්වේ මඩවල අයියා මට. ඉතින් මම මගේ පළවෙනි ගීත රචනය මනෝරත්නගේ ප්‍රථම ගුවන්විදුලි ගායනය. මඩවලේ සත්නායක මහත්මයා දරුවන් වෙනුවෙන් හැම බදාදාවකම වැඩසටහනක් කෙරුවා ටිකිරි සිනා රැලි. ඩෝල්ටන් අල්විස් මහත්තයත් එකතුලා කිව්වා විජේ ගීත නාටක විශේෂයක් කෙරුවා. ඒවට ජන කතන්දර කවියට නැගුවා තේරී ගාථා මේ ජන ගායනාවලට නැගුවා. රසමියුරු 1961 ඒ වගේම 1964 මට මතක හැටියට ස්වර වර්ණ. දැන් මේ දෙකම අමරදේවයන් සමග එතුමා මේ වැඩසටහන වලින් ඉතාම හොඳ ගීත මාලාවක් බිහි වුණා. ඒ නිසා මම හිතන්නේ ඇත්තටම සිංහල ගීතය පෝෂණය කිරීම හා සම්බන්ධව විශේෂයෙන් සාහිත්‍යාංගයක් හැටියට ගීතය සාකච්ඡා කරන අවස්ථාවකදී මම හිතන්නේ මේ පුරෝගාමී රචකයා කිසිසේත්ම අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. නින්දද හිසර වැඩි පැලෙන හද නංවන දුක් කී ඔබට ඇසෙනවද මින්දද කියලා කියන්නේ මකරද්වජ අනංගයාට කියන එක පර්යාය පදයක්. එතකොට ඊටාම විශිෂ්ට සම්භාව්‍ය සාහිත්‍යයේ එන පදමාලාවල් අනුගමනය කළා තමයි මින්දද හිසර වැඩි සැලෙන හද ලියන්නේ. හැබැයි ඒ ගීතේ ඇතුළට ගැමි වහරත් යොදනවා. ඔහු මල්යහනකට මේ කාමදෙවියට එහෙම නැත්නම් මේ අනංගයාට ආරාධනා කරනවා කියන එක. දැන් මෙතනදී පැහැදිලි වෙන්නේ අවශ්‍ය නම් මඩවලේ රත්නායකයන්ට මේ කාම දෙවියාගේ කාම සංකල්පය ඔස්සේ මේ ගීතය රතිකාව්‍යයක් එහෙම නැත්නම් රති ගීතයක් හැටියට ස්මතු කරන්නත් අවශ්‍යතාවයක් තිබුණා නම් ඔහුට ඉඩකඩ තිබුණා. ඒ ගීතවල මධ්‍ය ලය තමයි අසුරු කරන්නේ. ඊටාම වේගවත් වූ ජනකාන්ත සංස්කෘතියකට නෙමෙයි මඩවල රත්නායකයන් ගීත රචනා කළේ. ඔහු ආත්ම සංස්කෘතික මිනිස්සෙක්, ශිෂ්ටාචාරික මිනිස්සෙක්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කල්චර්ඩ් පර්සන් කියලා. මඩවල රත්නායකයන්ගේ කෘති අපි විමර්ශනශීලීව බලනකොට පේන දෙයක් තමයි ඉතා සියුම් ඔහු මේ අපේ සංස්කෘතිය එහෙම නැත්නම් අපේ ගැමි සංස්කෘතියේ තිබුණු යාතුකර්මීය ආකෘති, යාතුකර්මීය සාහිත්‍ය යම්කිසි විදියකට භක්ති කාව්‍ය ආරකට එහෙම නැත්නම් භක්ති කාව්‍ය සම්ප්‍රදායකට පරිවර්තනය කිරීම. අපිට ඒක කියන්න පුළුවන් රයිචුවලිස්ටික් ෆෝම් කියන තත්වයෙන් ඩිවෝෂනල් සෝං කියන තත්වයට මේ නිර්මාණ ඔහු පරිවර්තනය කළා. නෙක්මිනි පහනින් පහන් කරනු මැන අනාගතේ මම් පෙත පාදා චිත්‍රපට ගීතය පිළිබඳව ඔහුගේ දායකත්වය ගීත රචනා කිහිපයක් වුවත් එය තණ්හා ආශා පොදිබඳගත්තක් නොවන වගනම් අපට පැහැදිලි. එහෙත් ඒ ගීත රචනා කිහිපය අපේ සිනමා රූපයක්, සංගීතයක්, ස්වර්ණ විමානයෙන් එහාගෙන ගිය සුවිශේෂී භාවිතාවක්. ස්වර්ණ විමානට එහා ලෝකයෙන් ඔරුවට ගොඩ වීමා එනවා. ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට තල රැලි මත නැගිලා එනවා. ස්වර්ණ විමානට එහා ලෝකයෙන්. මට පුදුමත් හිතෙනවා සමහරවිට මඩවල අයියා ඇවිල්ලා ගොවි සංස්කෘතියට අයිති කෙනෙක්. ඔහුගේ ගම්පලාත්වල තියෙන ගොවිතැන, ගොඩමඩ ගොවිතැන විශේෂයෙන්ම
මඩ ගොවිතැන් කරපු ඒ පරම්පරාවල්. නමුත් ඔහු කදිමට මේ දීවර සංස්කෘතිය දේවල් උකහාගෙන තිබෙනවා ඒ රචනය කරන්නේ. ව්‍යාජ ජීවිතයක් ගත කරේ නැහැ. ඒ වගේම මේ Taman කීර්ති ක්ලේශයන් හඹාගෙන ජනමාධ්‍ය ප්‍රචාරය ලබාගෙන එහෙම කවදාවත් එතුමාගේ ජීවිතය තුළ තිබුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අත්‍තරම එතුමාගේ චරිතයත් එතුමාගේ කලාචර්යාව තුළ ඒ අව්‍යාජ ගැමියා ජීවත් වුණා. මුතු බෙලි කටු කිරි කවදේ පුරාගෙන ඔරුවට ගොඩ වී මා එනවා මගේ අනාගත පැතුම් විමානෙට. මඩවලෙස් රත්නායක කලාකරුවාගේ සමස්ත නිර්මාණ දිහා බලනකොට අපට පේන්නේ ඔහු ජීවිතයේ යථාර්ථය දකින්න උත්සාහ කරපු කලාකරුවෙක් හැටියට. මම හිතනවා මඩවලෙස් රත්නායකයන් පමණක් නෙවෙයි ඔහු හුදකලා කරගන්න නැතුව W.S. සිල්වා පේදාස සිරිසේන වැනි අතීතයේ හිටපු අපේ පැරණි ලේඛකයන්ගේ කෘතීන් පවා අපි නැවත කියවීමකට යන්න වෙනවා. මොකද අපි ඔවුන්ව බැහැර කරලා තිබ්බා. ඒකට එක හේතුවක් වුණා පිළිගත් විචාරක බලවේග විසින් ඇතම් ලේඛකයන්ව ඉවතර දැම්මා. නූතන සිංහල ගීතය දාර්ශනික චින්තාවකින් පෝෂණය කිරීමේ පුරෝගාමීත්වය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ට හිමි වෙනවා. ඔහු විසින් රචනා කරපු ඉරහඳ පායන ලෝකේ කියන ගීතය ගත්තාම අපිට පැහැදිලි වෙන්නේ සංස්කෘත සම්ප්‍රදායට අනන්‍යව ඒ ගීතය රචනා කරලා තිබෙන බව. පටාචාරා චිත්‍රපටයට මඩවලෙස් රත්නායක රචනා කරපු තණ්හා ආශා ඔලුගු කරේලා කියන ගීතය දාර්ශනික සංකල්පයක් හැටියට ඔහු බෞද්ධ සම්ප්‍රදායෙන් විශාල ආලෝකයක් ලබාගෙන තිබෙනවා. විපත පියා වේ මේ ලොව සැපතේ පුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා නැත උන් වෙන්නේ තණ්හා ආශා ඔලගු කරේලා මග දොතන බලා මග දොතන සෝනා. භාෂා ශාස්ත්‍ර ඉගෙනගෙන තියන්නේ තමන්ගේ උත්සාහයෙන් පොත්පත් කියවලා මහන්සි වෙලා වැර වෑයම් වඩලා ඒ වගේ අයට කියන්නේ ස්වාධ්‍යායයෙන් යුක්ත පුද්ගලයෝ කියලා. මඩවල රත්නායකනොත් මම හිතනවා ස්වාධ්‍යායයෙන් යුක්ත සුන්දර මිනිසෙක් කියලා. ඔහු අපිට හිටපු අති විශිෂ්ට ගීත රචකයෙක්. මම හිතනවා මඩවලෙස් රත්නායක මගේ මතේ නම් පෙටි කතා කරුවෙක්වත් නවකතා කරුවෙක්වත් නෙවෙයි හොඳ විශිෂ්ට ගීත රචකයෙක් කියලා. අර සාහිත්‍යාංග දෙක එම ශානරයන් දෙක අභිභවා මඩවලෙස් රත්නායක කියන ගීත රචකයා තමයි ඉදිරියට ආවේ කියන එක මම හිතනවා. ඒ ජන කවිය ජන සම්ප්‍රදායනුගත ලක්ෂණ ඇසුරු කරගෙන අපේ ගීත කලාව පෝෂණය කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසය එතුමාට තිබුණා. අප්පච්චි නිතර කියපු කතාවක් තමයි උගත් පුද්ගලයා තමයි හුඹුරට බහින්න ඕනේ කියලා. දැන් උගතා තමයි මේ වැඩට බහින්න ඕනේ කියන එක තමයි මේ එකෙන් අදහස් කරන්නේ. සඳකත් කිරිදිය ගලා ගලා වෙත් වනපෙත් නිවනා සිසිලෙන් දොවනා මැදියම් රෑමගේ කුටියට ඇදිලා නිදිගත් මා ඔබ අවදි කළා. නිල්මානෙල් මල් පිපුණා නිල් මහනිල් මල් පිපුණා මෙච්චදුනායි අනුගම. මේක තමයි මහාචාර්ය ඉදිරිවීර සාචන්ද්‍ර කියන්නේ. අමුතුම ජාතිය අපූර්ව සංකල්පයක් පද රචනයේත් සංගීත සංකල්පයේ මුසුව තියෙන හොඳම ගීතය. සතුනා හේ අනුගාමි නලල ඇගේ අද සඳ වාගේ. සිරිසේන රත්නායක නම් වූ ගැමියා භාෂාන්තර දේශාන්තර සමයාන්තර දැනුමෙන් පෝෂණය වෙලා මඩවලෙස් රත්නායක නම් වූ දැවැන්ත මහා මිනිසා දක්වා වර්ධනය වීම ඔහුගේ නිර්මාණ කාර්යාවලියේ අපිට මහඟු ඵලය හැටියට අර්ථ දක්වන්න පුළුවන්. මම මේක සමාන කාණ්ඩ කැමති හරියට
ඒ බඳුම සම්ප්‍රදායන් තව ආකාරයකට උඩ දෙන්නේ. එක්කෙනෙක් තමයි ශ්‍රී චන්ද්‍රරත්න මහරජසිංහ, අනික තමයි මහරජ සිංහ. මේ තුන්දෙනා තුම්පලක තිබ්බොත් එකිනෙකාට සමානයි, එකිනෙකාට අසමානයි. සමීප වෙනවා, සමබර වෙනවා, මිශ්‍ර වෙනවා. නමුත් තුන්දෙනා තුන් විදියක්. එතුමාගේ දැක්ම වශයෙන් මම දකින්නේ මුදල අරමුණු කරගත් අධ්‍යාපනයක් ඊළඟ පරපුරට හිමි නොවිය යුතු බවයි. සිංහල කලා ක්ෂේත්‍රයේ තමන් බිහි කළ නිර්මාණ මගින් තමන්ගේ අනන්‍යතාව තිරසරව සටහන් කළ කලාකරුවෙක්, ඒ වගේම තමන්ගේ කලාචර්යාව මගින් ආදර්ශ සම්භාරයක් නව පරපුරට සම්පාදනය කරපු විශිෂ්ට ගණයේ කලාකරුවෙක්. මඩවල එස් රත්නායක නම් වූ ඒ නිර්ව්‍යාජ කලාකරුවා තමාට ජීවිතයේ දහම ඉගැන් වූ මේ භූමිය අතර ගොස් දැන් බොහෝ කලක් ගත වී හමාරයි. එහෙත් ඔහු මේ වාතලයට මුසු කළ ඒ අවසන් හුස්ම පොද තවමත් අපි අතර මේ භූමියම රැඳී ඇති බව නම් සුපැහැදිලි. මට ලොකු සතුටක් දැනෙනවා මේ වගේ කලාකාරයෙකුගේ බිරිඳ වීම ගැන. නිකන් භෞතික වශයෙන් වුණත් අහවලාගේ බිරිඳ කිව්වම මට ලොකු හැමදේම කරගන්න පහසුවකුත් තියෙනවා. තමන්ටම කියන දැක්මක් තිබුණු, තමන්ගේම ආවේනික භාෂාවකින් තමන්ගේ අත්දැකීම් අප සමග බෙදා හදාගත් සුන්දර ගීත රචකයෙක් කියලා මට කියන්න. අපේ විශේෂයෙන්ම අපේ ගීත සාහිත්‍යයේ මහා විශාල කුළුණක්. මඩවලේ රත්නායක සිංහල සාහිත්‍යයට ඉටු කළ සම්ප්‍රදානය හැටියට මා දකින්නේ ගැමි සාහිත්‍ය මහා සම්ප්‍රදාය බවට පත් කිරීම. ජීවිතය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්ත නිර්ව්‍යාජ නිහතමානී කලාකරුවෙක්. මගේ තාත්තා වගේම පිය සෙනෙහසින් මං ඇසුරු කරපු හුඟ දෙනෙක් අද ජීවිතයෙන් තුරන් වෙලා. මට දැනෙන්නේ තාත්තා නැති වුණා වගේ තමයි මඩවල අයියාගේ නික්ම යන්නේ. ඉස්සරහලා තනිකම ලෝකේ ලොව නැහැ වූ සුගතිය ජලයේ රුතු හිමි මම ඔබ හමුව ලොවේ සටනට එන්නෙමි රැයේද දෙවේ නින්